නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. අයිබන් ලෝක ඉතිහාසය පරිස්සමට පිරික්සා බලනකොට සියවස් කීපයක් කෙසේ වෙතත් මෑත සියවස හෝ එකමාර ඇතුළත ලෝකේ සියලු සටන් අතර ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් ඓතිහාසික ව්‍යාපාරයක් ලෝකේ වඩා යහපත් පැත්තට තල්ලු කරන්න හේතු වුණා. ලංකාවෙත් ශිෂ්‍ය ව්‍යාපාරයක් තියෙනවා. 71 කැරැල්ල 88 89 හරහා ඔබ යම් හිතට දැනෙන හිත රිදවන සිදුවීම් පේලියක් එක්කම ඒ ශිෂ්‍ය ව්‍යාපාරේ කතා කියව ගන්න. ලංකාවට ටිකක් නూరు ගතියක් තියෙන කතාවක්. ඇත්තටම උනේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කොල්ල කෙල්ලෝ රට වෙනස් කරන්න එළියට බහැලා අන්තිමට උන්ගෙන් බොහෝ දෙනෙක් මරා දැමුණා, අතුරුදන් වුණා. අනිත් අය සමහර විට අබ්බගාතයන් බවට පත් වුණා. කතාව ශෝකාන්තයක් බවට පත් වුණා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය තවමත් ඒ විදිහටම සජීව විදිහට රට තුල තිබෙනවා. වැඩිහිටියන් වන ඔබ අනිවාර්යයෙන්ම මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දිහා ඔබේ තාරුණ්‍ය යලි කියවන විදිහට බලන්න මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. මේ යෝජනාව ගේන්න ප්‍රධාන හේතුවක් තිබෙනවා. අද අපි කතා කරන්නේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ධාරාවේ කැඳවුම් කරු සමග මහිල් බණ්ඩාර දෙහිදෙණිය. ඔහු තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු. ඔහු අද නිදහස් සංවාද වැඩබිමට අපි කැටුව එන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හැඩතල කියව ගන්න, ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතය කියව ගන්න, ඒ වගේම එහි හෙට දවස ඒ රටේ දිශානතිය තීරණය කරන්න කොහොමද බලපාන්නේ කියන වගේ එය සාකච්ඡා කරන්නට ඔබට අයිබෝන්. මහිල් දැන් මම දිග විස්තරයක් කිව්වා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව මේ එච්චර අදහසක් නැති අයට තියෙන්නේ හොඳ චිත්‍රයක් නෙමෙයි. දැන් මේ වැඩසටහන බලන ලෝකයේ විසිරි සිටින ශ්‍රී ලාංකිකයන්. මැද පෙරදිග යුරෝපාකරේ සමහර විට අප්‍රිකානු රටවල් වල එහෙම. දැන් ඔවුන් දකින්නේ මේ කොල්ල කෙල්ලෝ ඇවිල්ලා මේ කෑ ගහලා කලබල කරලා පාරේ විකාරයක් කරනවා. එතකොට අර යකඩ වැටවල් දානවා, පොලිසියෙන් වල ගහනවා, කඳු ගෑස් ගහනවා. මුන් හැමදාම මේ වැඩේම කරලා මේ ප්‍රතිඵලය දැනගෙන එන්නේ වගේ මිනිසුන්ට නිකන් හැංගෙනවා නොදන්න කෙනෙකුට. ඔබ අවුරුදු 20 ගණන් වල තරුණයෙක් හැටියට මේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වර්තමාන නියෝජනය කරන කැඳවුම්කරු හැටියට එහෙම කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට ඔබේ කාර්යභාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්යභාරය කොහොමද විස්තර කරන්නේ? මුකුත්ම දන්නේ නැහැ කියලා හිතන්න. මම හිතන්නේ දැන් ඒකට අර සරලව ගත්තට පස්සේ බහුතරයක් වෙලාවට අපි එළියේ කරන අරගල මහාපාරේ කරන අරගල ගත්තට පස්සේ බොහෝ දෙනෙක් අර එක කාලෙකදී සමාජ ජාලවල පවා කතාවක් ආවනේ මේ අපි එනවා කනවා යනවා කියලා. මම හිතන්නේ දැන් ඒ සාකච්ඡාව අදටත් සමාජ ජාල සහ මේ රටේ ජනතාව අතර තියෙනවා. නමුත් දැන් අපි සමාජ ජාල එහෙම ගත්තට අපි මහාපාරට බැස්සට පස්සේ මේ රටේ වැඩ කරන මිනිස්සු අතරට ගියාට පස්සේ අපිට එවැනි ප්‍රතිචාරයක් අපිට හම්බෙන්නේ නැහැ. උන් මොකද අපි කරන්නා වූ අරගලය ඒකේ තියෙන ප්‍රශ්න අපි ගන්න සටන් පාඩ සම්බන්ධයෙන් යම් හෝ දැනුවත්භාවයක් තියෙනවා. දැන් එක වෙලාවක අපිට මහාපාරට බැස්සට පස්සේ මම දැන් අපි කැට ව්‍යාපාරවල නියැලෙනවා. ඒකට එවැනි අවස්ථාවන් වල අපිට සාමාන්‍ය රටේ ජනතාව හමුුණාට පස්සේ මොන දේ වෙතත් අපේ ප්‍රශ්න කතා කරන්න ඉන්න ඔයාලා විතරයි කියපු අවස්ථාවක් අපිට තියෙනවා. මම හිතන්නේ යාලා රටේ බහුතරයක් ජනතාව අපි කරන සම්පූර්ණ සටන ගැන සම්පූර්ණ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. සෞදන මතුකර පිටින් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මම මෙහෙම කාරණාවක් මතු කරන එකක් තමයි අපි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ මේ රටේ තරුණ පරම්පරාව ඒ කියන්නේ යම් ජවයක් සම්බන්ධ වෙන ජවයකින් සපිරි ඉතිහාසයක් තිස්සේ අරගල කරපු සංවිධානයක්. ඒතකොට මේ සංවිධානය මේ වෙද්දී නිල මට්ටමින් ගත්තට පස්සේ අපිත් එක්ක මහා සංගම් සහ පීඩි සංගම් 12ක් ආයතන 12ක් මේ ව්‍යුහයට එකතු වෙනවා. නමුත් අපේ ව්‍යාපාරයේ කොයි වෙලාවකවත් දැන් අර මේ දවස්වල මම දැක්කර ගිය මාසේ මුල් කාල සීමාවේදී ගියාම එක්සත් ජාතික පක්ෂයෙන් එහෙම සිරිකොත ගමට කියලා වැඩසටහනෙම කියන්නේ. දැන් අපේ ව්‍යාපාරේ කොයිම තැනකවත් මේ සමාජික කාඩ්පත් පුරවන ඒවා සමාජිකයන් නම් ලයිස්තු ගන්න ඒවා මුකුත් නැහැ. අපේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ තමයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ මේ රටේ ජනතාවට දේශපාලන නායකත්වයක් ලබා දෙන කියලා තමයි අපි හිතන්නේ. අපි හිතනවා ඒක තමයි තරුණයන් විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට අපි කළ යුත්තේ කියලා. ඒතකොට ප්‍රධාන එකක් තමයි අපි මේ සමාජයේ මේ වෙලාවේ ගත්තට පස්සේ
මේ අද දවස ගත්තට පස්සේ අද දවසේ යම් වෙලාවක අපිට කියන්න පුළුවන් පරිසර විනාශය සම්බන්ධයෙන් අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් ඒ වගේම සෞඛ්‍ය අයිතිය මේවා මේ විදිහට ගත්තට පස්සේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කීපයක්ම අපිට නම් කරන්න පුළුවන්. නමුත් අපි හිතනවා අපේ මූලික අරමුණ ශිෂ්‍යාපාරයේ මූලික අරමුණ මේ සමාජය තුළ අපි දකිනවා මිනිසුන්ට අඩුපාඩුවක් මිනිසුන්ගේ ජීවිතය අහිමි වෙච්ච එකක් අපි දකිනවා. මිනිසුන්ගේ ජීවිතය විඳින්න හම්බෙන්නේ නැහැ. ඒක අපි ඇස් දෙකෙන් දකිනවා. ඒ නිසා අපි හිතනවා මේ සමාජ ක්‍රමයට වඩා යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට අපිට අපේ අධ්‍යාපනය සඳහා බදු ගෙවන්න මේ රටේ ජනතාව අපි කවුරුත් මේකට අපේ දෙමාපියන්ගේ කරමතින් විතර නැත්නම් මගේ පෞද්ගලික උත්සාහයෙන් පමණක් විශ්වවිද්‍යාලයට එන්නේ නැහැ. මේ රටේ ජනතාව අපිට පොඩ මේ විශාල වශයෙන් වෙච්ච දායකත්වයක් දක්වලා තියෙනවා. අපි ඉන්නේ වුන් නිසා. ඒ නිසා අපිට වක්කීමක් තියෙනවා මේ රටේ ජනතාව මොකක් හරි යම් අවස්ථාවකදී පීඩාවටපත් වෙනවා නම් යම් කාරණාවක් නිසා දුක් විඳිනවා නම් අපි ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒක අර මේ වෙලාවේ රටේ ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ ඉන්න දේශපාලඥයෝ එයාලගේ මැතිවරණ වේදිකාවන් වල කියන සුරංගනා කතාවල් නෙමෙයි. අපි හිතනවා අපිට පුළුවන් ආකාරයකින් මේ රටේ ජනතාව අපි විතරක් නෙමෙයි මේ වෘත්තීය සමිති කම්කරු ව්‍යාපාරය ඒ වගේම රටේ ජනතාවත් එක්ක ඒකරාශී වෙලා යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කරගන්න එක තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒකට මේ වෙලාවේ ගත්තට පස්සේ අපි අධ්‍යාපනයේ අහිමි වෙන ප්‍රතිපත්තියක් ආවට පස්සේ අපි ඊට විරුද්ධව අරගල කරනවා. අපි දකින්නවා අපි ගම් වලට ගියාට පස්සේ බහුතරයක් මේ වෙලාවේ ළඟම පාසල හොඳම පාසල කියලා දිනපතා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මැතිවරණ නිසා තරගෙට පාසල් විවෘත කර යනවා. ඒතර අපි දැක්ක මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිය දවසේ ගිය සතිය කිහිපයකට කලින් විවෘත කරනවා ගොඩනැගිල්ලක්. හැබැයි ඒ ගොඩනැගිල්ල විවෘත කරන ඉස්කෝලේ සම්පූර්ණ ළමයි ටික දැම්මට පස්සේ ගොඩනැගිල්ල තව ඉතුරු වෙනවා. ඔහොමයි කියන්නේ. ඔව් ඔහොමයි කියන්නේ එයාලා මේ තරගෙට තමයි දැන් මේ පාසල් විවෘත කරගෙන යන්නේ. ඒවා අලුත් වැඩියා කරගෙන යන්නේ. සමහර තැන් තියෙනවා මේ ගොඩනැගිල්ල තියෙනවා තීන්ත ටික ගාලා විවෘත කරනවා. ඒ දැන් මේ අධ්‍යාපන සම්බන්ධයෙන් අයිතියක් හිමි කරගන්න තමයි දැන් උත්සාහ කරන්නේ. නමුත් අපි ගියාට පස්සේ ගම් වලට අපි දකිනවා ගාල්ල යක්කටු ඉස්කෝලේ වහලා දාලා. ගාල්ලේ සවුත්ලන්ඩ් එකේ ඉස්කෝල ළඟ ඉන්න මේ පදිංචි වෙලා ඉන්න මීටර 400ක් ආසන්න ඉන්න දෙමව්පියන්ට තමන්ගේ ළමයාව ඉස්කෝලේට දාගන්න බෑ. ඒතර මාතරේ සංඝරාජ විද්‍යාලය වහලා දාලා තියෙනවා. ඒ වගේ රටේ බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් දැන් එන්න වැහෙන්න නියමිතව තත්ත්වයක තියෙන්නේ. පාසල් 100 ගණනක් මේ වෙදි වැහිලා තියෙන්නේ. ඒතකොට රටේ ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන අහිමි වූ අවස්ථාවක ශිෂ්‍යාපාර විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට අපිත් අපේ අසයින්මන්ට් එක කරගෙන අපේ ලෙක්චර් එකට විතරක් ගිහිල්ලා දේශන වලට විතරක් ගිහිල්ලා අපිත් දේශන ශාලාවට කොටු වෙලා හිටියා නම් මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ කියලා අපි හිතනවා. ඒ නිසා තමයි අපිට පොලිසියෙන් පහර දෙන්න පුළුවන්. අපි ගිහිල්ලා සමහර අවස්ථාවල හැප්පෙන වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒවා කොච්චර මර්ධනයෙන් ආවත් මොකද අර මේ මාධ්‍යයෙන් පෙන්නන අපි මේ මහපාරට ඇවිල්ලා පොලිසියත් එක්ක හැප්පෙන එක විතරක් නෙමෙයි අපේ අරගලය කියන්නේ. අපි ජනතාවත් එක්කත් අරගලයක් කරනවා. අපි අතරෙත් අරගලයක් කරනවා. අපි පෞද්ගලික අපි අතරේ අරගලයක් කරනවා. අපි ජනතාවත් එක්ක අරගලයක් කරනවා. අපි අපේ ව්‍යාපාරත් එක්ක අරගලයක් කරනවා. ඒ නිසා අපි හිතනවා මේ සමාජ ක්‍රමය වෙනස් කරන එක තමයි යහපත් සමාජයක්. සියලුම මිනිසුන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් යහපත් සමාජයක් නිර්මාණය කරන එක තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒකට තමයි අපේ ක්‍රියාමාර්ග ගන්න. ඔබේ කතාවට මමත් සාක්ෂිකාරයෙක්. ඒ කියන්නේ සයිටම් විරෝධී සටනේ මම අවස්ථා ගණනාවකදී ඔබේ සහෝදර සහෝදරියන් එක්ක හිටියා. ඇත්තටම පාරේ යන මිනිස්සු පවා සහයෝගය දුන්නා. කවුරුත් එහෙම බනිනවා මට ඇහුන්නේ ඇත්ත කතාව. මිනිසුන්ට එහෙම අදහසක් දැන් එනවා. එන්නේ නැත්තම් ඉතින් අමු මැටි වෙන්න එපා. එහෙම දැනෙනවා. දැන් මහින් මේ මං හිතුව ටිකක් වෙනස් දෙයක් දැනගන්න ඔබේ මේව ජනමාධ්‍ය ඔස්සේ කතා කරන්නේ නැති නිසා දැන් ඔබ අවුරුදු 20 ගණන් වල තරුණයෙක් හැටියට ඔබේ පාසල් ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බලනකොට දැන් මෙහෙම ගමනක් ගැන හිතලා තිබුණාද අඩුතරම නිකන් 9 10 11 ශ්‍රේණිවලදී කොයි කාලෙද මේ අදහස එන්නේ මේ පොදු හැඟීම් සඳහා වැඩ කරන්න ඕනි කියන හැඟීම් එන්නේ කොයි කාලෙක ඔබට කොහොමද කියන්නේ? ඔව් දැන් මගේ පෞද්ගලික අත්දැකීම මම ගත්තොත් මම මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට තමයි මගේ පාසල් අධ්‍යාපනය මම සිදු කරේ. එතකොට එතෙන්දී පාසලේදී හමු වෙච්ච අත්දැකීම් ගත්තට පස්සේ මම කියන්නේ මගේ පාසලේ අඩුපාඩුවක් නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපිට කොයිම වෙලාවකත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ
සමාජයක් ගැන හිතන්න. දුකක් නැති සමාජයක ඔබ හිටියේ. හරි. එතකොට අපිට හැම වෙලේම ගන්නපු එක තමයි අර රජ්ජුරුව මෙහෙම කරා, මේ රජ්ජුරුව මෙහෙම කරා, මේ සිටු කුමාරයා මෙහෙම කරා, මෙහෙම තමයි පැනලා ගියේ. එහෙම තමයි අපිට ගන්න. ඒ කියන්නේ මේ කතා රජවරුන්ගේ පාලකයන්ගේ කතා තමයි හැම වෙලේම කියන්නේ. ඒක තනියෙන් තමයි මේ රජ්ජුරුව ගත්තට පස්සේ මේ සමාජය මේ ලෝකේ නිර්මාණය කළේ තනියෙන්. ඒතර කවදාවත් පිරමීඩය හදපු කම්කරුවා ගැන අපිට කියලා දුන්නේ නැහැ. එතකොට එහෙම පාසල් අධ්‍යාපන ක්‍රමයක් තියෙද්දි අපිට එක වෙලාවක් එනවා සාමාන්‍ය පෙළ විභාගේ. ඊට පස්සේ උසස් පෙළ විභාගේ. අපිට හැම වෙලේම අපේ දෙමව්පියෝ ඒවා සමාජයේ ඉන්න බහුතරයක් දෙන ඥාතීන්, යාළුවෝ, ගුරුවරු මේ හැමෝම කියපු කාරණා තමයි පාඩම් කරලා ගොඩ යන්න බහුතරයක් දෙනාට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. කැම්පස් යන්න පුළුවන් සුපර් ක්‍රීම් එක. එහෙම තමයි කිව්වේ. උපකාරක පන්ති වල පවා කිව්වේ කැම්පස් යන්න පුළුවන් සුපර් ක්‍රීම් එකට විතරයි 100ට 10කට අඩු ප්‍රමාණයකට විතරයි. ඒ නිසා තව එකෙක් පාගල හරි තව එකෙක් කර්මතින් හරි කැම්පස් බලන්න කියලා තමයි අපිට කිව්වේ. ඒ කියන්නේ දැන් අර අපිට කවදාවත් පාසල් අධ්‍යාපනයේ එක වසරේ සිට 13 දක්වා වෙච්ච පාසල් අධ්‍යාපනයේදී සමාජයක් ගැන හිතන්නවත් අඩුම තරමේ තමන්ගේ යාළුවා ගැන හිතන්න කියලා කවදාවත් කියලා දුන්නේ නැහැ. ඒක අධ්‍යාපන ක්‍රමයේ තියෙන මම හිතන්නේ මේ වෙලාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන උපක්‍රමයකුත් එක්ක තමයි. කියන්නේ තව එකෙක් ගැන හිතුවොත් මේ ක්‍රම වෙනස් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා අපිට විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි මොකද විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන අපි විශ්වවිද්‍යාලවල තියෙන දශක ගණනාවක් තිස්සේ පැවතිච්ච සංස්කෘතියක් එක්ක සහ එතන තියෙන අත්දැකීම් සහ ඒ දැනුම් සම්භාරයත් එක්ක අපිට අවස්ථාවක් හිමි වෙනවා ඒ ගැන සාකච්ඡාවක් ගන්න. එතකොට ඊට පස්සේ යම් කරපු පීඨ මට්ටමින් කරපු වසර කණ්ඩායම් මට්ටමින් කරපු විශ්වවිද්‍යාල මට්ටමින් කරපු සහ පොදුවේ ශිෂ්‍යාපාර මට්ටමින් ගත්ත අරගලත් එක්ක සහ ප්‍රායෝගිකව විශේෂයෙන් සයිඩම් අරගලේදී අපි ගම් වලට බහැලා ගමින් ගමට ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා ගෙවල් වල මිනිස්සුන්ගේ ප්‍රශ්න අපි දකින්න පටන් ගත්තා. කියන්නේ අපි මහනුවර පෞද්ගලික අතරස්සේ මහනුවර ප්‍රදේශයේ ජීවත් වෙච්ච අපිට පෞද්ගලිකව නූරලී ප්‍රදේශයට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ තේදළුනින් දෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න අපිට දැක් ගන්න පුළුවන්කම හම්බ වෙනවා. අපි ගියේ සයිඩම් ප්‍රශ්න ගැන කතා කරන තමයි. හැබැයි එයාලා ජීවිතේ විඳින ප්‍රශ්න ගැන අපිට දැක් ගන්න පුළුවන්කම හම්බුණා. අනුරාධපුරේ පොළොන්නරු පැත්තේ ගිහිල්ලා ගල් රෝගයෙන් පීඩාවටපත් වෙච්ච මිනිස්සු ගැන අපිට දැක් ගන්න හම්බුණා. කොළඹට ඇවිල්ලා කොළඹ රුපියල් 700ට 1000ට දවස ගානේ කඹුරන කම්කරුවෝ ගැන අපිට දැක් ගන්න හම්බුණා. ඒතකොට ඒවා දැක්කට පස්සේ තමයි ඇත්තටම අපිට අපේ ඇතුලේ පෞද්ගලික සාකච්ඡාවක් එන්නේ. තනියෙන් ගිහිල්ලා උපාධියක් හදාarලා ෆස්ට් ක්ලාස් එකක් ගහලා තමාත් ගිහිල්ලා කොහේ හරි තැනක වැඩ කරන වෙනුවට මගේ ජීවිතය සාර්ථක කරගන්න වෙනුවට මම හිතුවා අපි හිතනවා හැම වෙලේම තනියෙන් ගමනක් ගියොත් එහෙම හැමදාම මේ ලෝකේ තනි ගමනක් තමයි යන්නේ. ඒ නිසා තනි ගමන උනත් තමන්ගේ ජීවිතේ උනත් සාර්ථක කරගන්න පුළුවන් අපි හැමෝම අපේ ලෝකයක් ගැන හිතුවා. අපේ ජීවිතයක් ගැන අපේ ලෝකයක් ගැන හිතුවා. මොකද එහෙම හිතන්න මේ ලෝකේ ලස්සන වෙනවා. එතකොට මගේ ජීවිතේත් ලස්සන වෙනවා ඊපෙට. ඒ නිසා අර කොයිම වෙලාවකවත් පාසල් අධ්‍යාපනයේ හෝ විශ්වවිද්‍යාල පැමිණිච්ච මුල් අවස්ථාවකදීත් මෙහෙම ගමනක් කියලා හිතුවේ නෑ පෞද්ගලිකව. නමුත් අර මේකේ අරගලයේ තුල ගත්ත අත්දැකීම් එක තමයි මම හිතන්නේ අර මිනිස්සු ගාවට ගිහිල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න දැක්කට පස්සේ තමයි ඇත්තටම අපිට තේරෙන්නේ මේ සමාජ ක්‍රමේ අපිට හංගපු ප්‍රශ්න තියෙනවා. අපි හිරේට ගියාට පස්සේ දැක්කා හිරේ ඉන්න මිනිස්සු එයාලා ඇත්තටම ඇතුළට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ නිසා අර ප්‍රායෝගිකව මේ ජීවිතේ ගත්ත අත්දැකීම් එක තමයි අරගලයේ තුලින් අපිට ගත්ත පන්නරත් එක තමයි මේ අවස්ථාව ඉන්නේ. දැන් මහිල් ඔබ මේ සිල්වෙස්ටර් විද්‍යාලයට යන ජීවිතයේ ඒ කතන්දරයේ ඇතුලේ ඔබට ලොකු ප්‍රශ්න තිබුණේ නැතුව ඇති. ඔබ යම් සුවපහසු ජීවිතයක් ගත කරන්න ඇති. දැන් කොහොමද මේ ඔබේ පරිවර්තනය ඔබ පුද්ගලිකව සංවාදයක් තුළ වෙනස් කරගන්න ජීවිතය ගෙදරත් එක්ක බැලන්ස් කරගන්නේ කොහොමද? ඇත්තම කතාව. මේක බලන අය දැනගන්න ඕන කතාව. ගෙදරින් කියන්නේ මේව කරන්න එපා පුතා. ඒක නෙමෙයි යව්වි වගේ අම්මා කියන්නේ. නෑ ඉතින් මේක කොහොමද? ඇත්තම කතාව. ඒක අය හංගන්න දෙයක් නෑ. මම හිතන්නේ ඒක බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේම අරගල කරන සීලුම් දෙනාට මේ ප්‍රශ්නය එන්න පුළුවන්. මොකද මගේ අම්මා ගත්තත් මේ සමාජයේ ඉන්න එක්කෙනෙක්. ඒතකොට එක පුද්ගලයෙක් අම්මා තාත්තා ගත්තත්. එතකොට මේ සමාජ ක්‍රමයේ හැම වෙලේම තියෙන්නේ තමන්ගේ අපේ දෙමව්පියෝ දකින්න හැම වෙලේම හිණියක් තමන්ගේ පුතා ලස්සන ජීවිතයක් ගත කරයි කියලා. හැබැයි මගේ අහිංසක හීනයක් ඒක. නමුත් අපි හිතනවා අපේ අම්මට තේරෙන්න ඕන කියලා යම් දවසක හරි මගේ අම්මට පෞද්ගලිකව තේරෙන්න ඕන කියලා මම උපාධියක් අරන් එළියට එන්නේ මේ සමාජෙට. මේ ගඳ ගහන සමාජෙට. මේ සමාජයේ මිනිස්සුන්ටද හුස්ම ගන්න විදිහක් නැහැ. මහනුවර ගියාට පස්සේ අපිට හුස්ම ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ බොන්න වතුර ටික නැහැ. මිනිස්සුන්ට වග්ගඩු ටික නැහැ.
වක්ගඩුව නැති වෙන්න පටන් ගන්න තියෙන. චර්ම රෝග එන්න වැඩි වෙන්න පටන් ගන්න තියෙන. මිනිස්සුන්ගේ ජීවිතය හිමිලා තියෙන. උපාධියක් කරන් එළියට ආවත් උපාධි ලෝගුවත් එක්ක ඡායාරූපේ තියලා ගෙදර ඉස්සරහා තිබ්බත් ලොකු ඡායාරූපයක් තිබ්බත් අපිට මේ සමාජ ක්‍රමයට එන්න සිද්ධ වුණොත් එහෙම මං හිතනවා ඒක මගේ අම්මා වගේම අනිකුත් මේ දහසකුත් දෙමාපියෝ මේ පීඩාවටපත් වෙනවා. මොකද අපි දැක්කා සමහර අවස්ථාවන් වලදී අපි ගම්වලට ගියට මොකද අපි අර විශ්වවිද්‍යාල ශිෂ්‍යවරු විදිහට අපි මහා පරිකරණ අරගල වගේම අපි මිනිස්සු ගාවට ගිහිල්ලා කැටහොල්ලලා ඒ හම්බෙන සල්ලි වලින් මේ රටේ පාසල් වල දුෂ්කර පාසල් වල යම් යම් ව්‍යාපෘති කරන ගම්වල ගිහිල්ලා යම් අවස්ථාවක අපිට හම්බෙනවා පොළොන්නරුව ප්‍රදේශයේ ගිහිල්ලා වක්ගඩු රෝගීන් ඉන්න ප්‍රදේශයකට ගිහිල්ලා ඒ තියෙන දුෂ්කර පාසලකට පානීය ජල ව්‍යාපෘතියක් මේ පෙරණ යන්ත්‍රයක් සමග පානීය ජල ව්‍යාපෘතියක් සකසන්න එතන ඒ ගමේ හිටපු අම්මලා තමන්ගේ දරුවන් අතදරුවන් තියන් ඉන්නවා. හැබැයි ඒ අතදරුවා තව මාසකින් දෙකකින් මැරෙනවා කියලා අම්මා දන්නවා. ඒතකොට ඒ අම්මගේ දුකත් අපි දැක්කා. ඒතකොට එයාලගේ ප්‍රශ්නේත් මං හිතන්නේ අපි තනියෙන් ගමනක් ගියොත් එහෙම කවදාත් මේ දෙමව්පියෝ අපේ ගෙවල් ගත්තට පස්සේ ඒ දෙමව්පියෝ මේ පීඩාවට අපේ ගෙදර වගේම මේ ලංකාවේ දැනට ජීවත් වෙන සියලුම පවුල් වල මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඒ හැමෝම ගැන හිතලා තමයි මේ අර්ගලේ කරන්නේ. දැන් මහිල් අපි මේ වැඩසටහන දිහා බලාගෙන ඉන්න යම් අදහසක් නැති අයට ඉතිහාසය පිළිබඳව ඔවුන් වෙනුවෙන් මම ප්‍රශ්න දෙන්න අහන්නේ. දැන් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මුල් කාලීන බලයේ තිබුණ ජනතා විමුක්ති පෙරමුණ අත ඒක කතාව හැමෝම දන්න විදිහට දන්නවා. ඊළඟට පස්සේ කාලෙක පසු කාලීනව 90 දශකයේ පහුවෙලා 2000 දශකයේ වගේ එනකොට මම හිතන්නේ ඊට පොඩ්ඩක් පස්සේ වගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මාරු වෙනවා. සාමාන්‍ය කතාව ඕක. දැන් මෙන්න මේ ඒ කියන්නේ රැඩිකල් වම කියලා ගත්තත් මොකක් හරි නමකින් අපි ගත්තොත් එimhe ජනතා විමුක්ති පෙරමුණේ සිට මේ කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂ දක්වා වූ පක්ෂ දේශපාලනයට මේ ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධ වෙන විදිහ සයි කතාව කොහොමද විග්‍රහ කරන්නේ? ඒ කියන්නේ දැන් මම නියෝජනය කරන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය. පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ අන්තරේ පමණක් නෙමෙයි. මම කියන්නේ ඒකත් අපි පැහැදිලි කරගන්න ඕනේ. ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ විවිධ දේශපාලන මතධාරීන් නැත්නම් විවිධ දේශපාලන සිදු කරන කණ්ඩායම් නියෝජනය පක්ෂ නියෝජනය කරන යම් අවස්ථාවන් වල ජාතීන් ඒ වගේම ආගම් නියෝජනය කරන ප්‍රජාවකට තමයි ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ. ඒක අන්තර් විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්න ප්‍රජාවක් විදිහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේදී අපි නියෝජනය වෙනවා, අපි සංවිධානය වෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්න සහෝදර භික්ෂුන් වහන්සේලා විදිහට සහෝදර භික්ෂුන් වහන්සේලා විදිහට වුන් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විදිහට සංවිධානය වෙනවා. වෛද්‍ය පීඨ සහෝදරු විදිහට වුන් වෛද්‍ය පීඨ ශිෂ්‍යකාරී කමිටුව විදිහට උසස් තාක්ෂණික ආයතන වල සහෝදරු වෙනම ව්‍යුහයක් ඒ ආදී වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ විවිධ ආකාරයෙන් විවිධ ව්‍යුහයන් යටතේ සංවිධානය වීමක් වෙනවා. ඒතකොට මේ ව්‍යුහයන් එක්ක අපි පොදුවේ ඔය ප්‍රශ්නේ මම ගන්නවා අන්තරේ කියලා ශිෂ්‍ය ව්‍යාපාරය නෙමෙයි අන්තරේ විදිහට ගන්නම්. මොකද මේ ශිෂ්‍ය ව්‍යාපාරයට යම් සංවිධාන තියෙන්න පුළුවන් යම් ව්‍යුහයන් තියෙන්න පුළුවන් නිශ්චිතව ඒ දේශපාලන පක්ෂ වලින් මෙහෙවන. උදාහරණයක් විදිහට නිදහස් පක්ෂය තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා, ශිෂ්‍ය සංගමයක් සහ තරුණ සංගමයක්. ඒතකොට ඒවා ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරය තමයි පොදු ලංකාවේ. නමුත් ඒක කෙලින්ම නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමය. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා සමාජවාදී ශිෂ්‍ය සංගමය. ඒක ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරයේ තමයි ඉන්නේ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ තමයි වුන් කොටස්කාරයෙක්. නමුත් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය කණ්ඩායම. ඊළඟට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් විප්ලව ශිෂ්‍ය සංගමය. එතකොට ඔවුන් ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරයේ එක්තරා කොටසක්. නමුත් ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂම නියෝජනය කරන්නේ. ඒක තමයි දේශපාලන නායකත්වය දෙන්නේ. එතකොට අන්තරේ ගත්තට පස්සේ අන්තරේ මේ කියන්නා වූ අපි නියෝජනය කරන සංවිධානය ගත්තට පස්සේ මේ කියන්නා වූ විවිධ දේශපාලන මතධාරීන් අපි විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්නවා. ඒ වුන් තමයි විශ්වවිද්‍යාල ඇතුලේ මේ අපි සංවිධානය වෙන්නේ. නමුත් අර අන්තරේ ගත්තට පස්සේ යම් අවස්ථාවන වල ඔන්න ඔය ප්‍රශ්නය ආවා කියන්නේ මේ අන්තරේ ඉතිහාසයේ නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ දැන් පෙරටුගාමී සමාජ පක්ෂ කියලා ඔන්න සාකච්ඡාවක් එනවා. නමුත් ඒකේ කාරණාව තමයි දැන් ඉතිහාසයේ අන්තරේ නිල මට්ටමින් ආරම්භ වෙන්නේ 1978. නමුත් ඊට කලිනුත් ශිෂ්‍ය සංගම් විදියට ශිෂ්‍ය ව්‍යාපාර විදියට සංවිධානය වෙච්ච අවස්ථාවන් තියෙනවා. දැන් එහෙම කියනවනේ දැන් SP දිසානාගත් කියනවනේ යා අන්තරේ හිටියා කියලා. ඒතකොට එහෙම ලංකාවේ දැනට දක්ෂිණාංශික දේශපාලනය කරන කට්ටියත් කියනවා එහෙම. නමුත් ඔවුන් අන්තරේ නායකත්ව මට්ටමේ හිටියට ඔවුන් දැන් එහෙම කවුරුත් කියන්නේ නැහැ මේ අන්තරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තිබ්බ කියලා.
ඒක නම් කියන්න තමයි එක්ස්පී දිසානායක කොයි පක්ෂයේද අපිට හිතාගන්න බැරි නිසා. එක්ස්පී බොරුත් කියනවා. ඒ නිසා දැන් අර ඒක මෙහෙම කාරණාවක් තියෙන්නේ අන්තරේ නායකත්වය දෙන සහ අන්තරෙත් එක්ක අන්තරේ කියන්නේ වාමාංශික කණ්ඩායමක්. අපි අපේ දේශපාලන ධාරාව ගත්තොත් එහෙම අපි වාමාංශිකයි. එතකොට වාමාංශිකව අපි ගන්න සටන් පාටත් එක්ක ඒ වගේම අපි තෝරන දේශපාලන ක්‍රියාමාර්ගත් මම කිව්වා කලින් අපි දේශපාලනය කරන්න කියලා. අපිත් එක්ක හිට ගන්න සංවිධානත් එක්ක අපිත් හිට ගන්න. කියන්නේ ඒවා මේ වාමාංශික නම් ඒවා වාමාංශික ප්‍රායෝගික වාමාංශික භාවයේ පෙනී ඉන්නවා නම් අපි වුන් එක්ක සාකච්ඡාවක් දෙන්න. මොකද අපි හිතන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ සමාජ ක්‍රමයේ තනියෙන් වෙනස් කරයි කියලා. ඉතිහාසයේ ලෝකෙම එහෙම රටවල් වෙනස් වුණා නම් ඒක ශිෂ්‍ය ව්‍යාපාරය යම් ඉඩකඩක් ගන්න ඇති. නමුත් තනිකුත් වමේ පක්ෂ වමේ සංවිධාන ඒ වගේම වාමාංශික මතව ඉන්න බහුජන සංවිධාන මේ ඔක්කොම එකට එකතු වෙලානේ මේ අරගලය කරන්න වෙන්නේ. මොකද අපිට තනියෙන් ගිහිලා කරනවා කියන එකක් නෙමෙයි. එතකොට මොකද දැන් අපි හිතන සමාජ ක්‍රමයක ගත්තොත් කම්කරුවා ඉස්සරහට එන්නත් උන්. ඒ නිසා නිශ්චිතව යම් අවස්ථාවල ඒ දේශපාලන පක්ෂ අන්තරයේ හිටපු නායකයෝ වේවා නැත්නම් ඒ වගේ වැඩ කරපු සහෝදරු වේවා මේ ව්‍යාපාරය ඇතුළේ ඉන්නවා. නමුත් අන්තරේ කියන්නේ ජෛපවත් පෙසපවත් වෙනම උප ශාඛාවක් නැත්නම් වෙනම සංවිධානයක් ඒ යටතේ තියෙන සංවිධානයක් නෙමෙයි. මේක ඇතුලේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ජෛපේ පෙසප නොවෙන්නත් පුළුවන්. සමහරවිට ශ්‍රී ලංකේකට ඡන්ද දීලා එන්නත් පුළුවන්. UNP ඡන්ද දීලා එන්නත් පුළුවන්. නමුත් අර පොදුවේ ගත්තට පස්සේ අර මම කලින් මතක් කරා වගේ අපේ දේශපාලනයක් තියෙනවානේ. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා අන්තරේ. ඒ ප්‍රතිපත්තිය තමයි අපි හැම වෙලේම සාකච්ඡාව කියන්නේ. ඒක ජෛපෙත් නෙමෙයි, පෙරටුගාමිත් නෙමෙයි, නිදහස් පක්ෂෙත් නෙමෙයි, UNPත් නෙමෙයි. අපි අන්තරේ විදිහට තමයි වැඩ කරන්නේ. ඒකට ඉතිහාසයයි අර යම් අවස්ථාවන් වල අපි මේ පක්ෂත් එක්ක හිටගත්තට පස්සේ ඔන්න ලේබල් එක ගහනවා. වඩා සමීප කියන්නේ වඩා සමගාමීව යන්නේ මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත් එක්කද පෙරටුගාමී සමාජවාදී පක්ෂත් එක්කද? මේ ප්‍රශ්නෙම වෙන විදිහකට අහනවා. බලන් ඉන්නයි වෙන්නේ. ඔව් ඒ කියන්නේ වඩා සමගාමීව ගමන් කරනවා. වඩා සමගාමී කියන්නේ ඔය පක්ෂත් එක්ක විතරක් නෙමෙයි. අපි තව පක්ෂ තියෙනවා ලංකාවේ වමේ පක්ෂ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් වෙච්ච මාක්ස් ලෙනින්වාදී පක්ෂය. ඒතකොට ඒ සහෝදරුත් එක්කත් වැඩ කරනවා. ඒවා කවුරුත් දකින්නේ නැහැ. මොකද ඒවා ඉස්සරහට මේ ඒවා සාකච්ඡාවට එන්නේ නැති නිසා. ඊළඟට වමේ හඬ සංවිධානය. ඊළඟට ප්‍රැක්සිස් සාමූහිකය. ඊළඟට තව කියන්නා වූ මොකද දැන් මේ වෙලාවේ ගත්තට මේ වෙලාවේ මම කියන ඔය සාකච්ඡාව ගන්න පුළුවන්. මොකද ප්‍රතිතස්ත පනත කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට අන්තරේ විතරක් නෙමෙයි සංවිධාන 40ක් 50ක් මේ වෙද්දී ඒකාබද්ධව සාකච්ඡා කරන විවිධ කේන්ද්‍රවල විවිධ සංවිධාන වලින් කැඳවපු මේ මහින්ද රාජපක්ෂත් කැඳවලා තිනවා. අපි ඒවට යන්නේ නැහැ. අපි ඒවට කවුරු හින්දා උත්සාහ ගන්න යන්න. නමුත් මේ අර වමේ පක්ෂත් එක්ක දීර්ඝකාලීනව අපි අන්තරේ වැඩ කරනවා. කෝකඩ සමීප කියන එක මම හිතන්නේ ජනතාව තමයි තෝරන්නේ. හිතන්න දැන් අපි එක වෙලාවක එන්න පුළුවන් අපි සිසුජන ව්‍යාපාරය දහස් අධ්‍යාපන නිසා සිසුජන ව්‍යාපාර සයිඩ මරගල කාලේ සංවිධානය කරද්දී එතන මහජන එක්සත් පෙරමුණත් හිටියා. ඊට පස්සේ කවුද වාසුදේව නානායක්කාරලා එයාලයි පක්ෂෙත් හිටියා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. බෙරළුගම සමාජ පක්ෂය ඊළඟට වමේ හඬ තව පක්ෂ වමේ පක්ෂ ගණනාවක් හිටියා. එතකොට යම් අවස්ථාවක් එන්න පුළුවන් ඒ පක්ෂත් එක්ක යම් නිශ්චිත කාරණාවක් සම්බන්ධයෙන් අපි දරන මතයයි ඔවුන් දරන මතයයි වෙනස් වෙනවා. අන්න එතකොට ඒ කාරණාවට අපි ඔවුන් එක්ක දෙපැත්ත තමයි ඉන්නේ. අපි කියන්නේ මේ පක්ෂයේ තියෙන න්‍යාය පත්‍රම මේකේ අරන් යනවා කියන එකක් නෑ. X කියන පක්ෂයේ තියෙන න්‍යාය පත්‍රම මේකේ අරන් යනවා කියලා නෑ. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ ප්‍රතිපත්තියේ යම් අවස්ථා අපි උපාය මාර්ගයක් තියෙනවා අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට. ඒකේ කාලීනව උපක්‍රම අපි තෝරනවා. එතකොට මේ උපක්‍රම වල මාතෘකාවට ලක් වෙන කාරණා සම්බන්ධයෙන් විවිධ පක්ෂවල තියෙන අදහස් අපිට පක්ෂ වෙන්නත් පුළුවන් විරුද්ධ වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේ පක්ෂ වෙන පිරිස් එක්ක අපි යනවා. විරුද්ධ වෙන කට්ටිය අතාරිනවා. නැවත ඊළඟ කාරණාවදී පක්ෂ වෙන කට්ටියත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කරනවා. අද මේ දැන් මහිල් මේ ශිෂ්‍ය ව්‍යාපාරය දැන් අන්තරේ කියලා ගත්තත් කොහොම හරි මේ ශිෂ්‍ය ව්‍යාපාර අතර වැඩි බලයක් තියෙන අන්තරේට ලංකාවේ ඒකනේ ඇත්ත කතාව. එක්කෝ අනිත් ශිෂ්‍ය ව්‍යාපාර කණ්ඩායම් ඒකරාශී මේ වටේ සිද්ධියක් වුණා. දැන් මේ අන්තරේ ප්‍රමුඛ මේ පාරේ සටන් කරන බලෑනිය මෙහෙම පවත්වාගෙන යන්නේ කොහොමද? එකට ඒ කියන්නේ එක හඬින් වැඩ කරන මම අර සයිටම් විරෝධී සටනේ දැක්ක මොනතරම් ජව සම්පන්නද කියලා. අර පොලිසියේ කඳුළු ගෑස් ජල ප්‍රහාර බැටන් ප්‍රහාර ඉදිරියේ බොහොම මේ නොසලී සටන් කරන මේ එහෙම සාමූහිකත්වයක් ඇති කරගන්න විද්‍යාව මොකක්ද?
දැනුම. හොඳ උත්තරයි. සහෝදරත්වය පිරිච්ච දැනුමක් තියෙනවා අපි අතර. ඒ කියන්නේ ඒක විශ්වවිද්‍යාලයට ආපු ගමන් ඒක ගොඩක් කට්ටිය කියන පුළුවන් නවකද කියලා. මම අර කලින් එක තමයි කිව්වේ අන්තරේ අපි කොයි වෙලාවකවත් මේ සමාජික කාඩ්පත් පුරවණය මුකුත් කරන්නේ නැහැ. අපි ගාව දැන් මං ගාව දැන් මේ වෙලාවේ ලිස්ට් එකක් නැහැ මේ මගේ යටතේ ඉන්නේ කී දෙනාද කී දෙනෙක් අපිට මේ සහයෝගය දක්වලා දිනවද කවුද මගේ ඉන්න සමාජිකයෝ කියලා. එහෙම කවුරුත් නැහැ. එහෙම සමාජික කාඩ්පත් පිරවිල්ලක් නැහැ. එහෙම ලිස්ට් එකක් හදන්නේ නැහැ. කවුදත් හදන්නේ නැහැ. කැමති කට්ටියට එන්න පුළුවන්. කියන්නේ සමහර ක්‍රියාමාර්ග තියෙනවා අර පක්ෂත් එක්ක වැඩ කරනවා වගේ තමයි. සමහර ක්‍රියාමාර්ග තියෙනවා අපේ සහෝදරුන්ට ඒකට කැමති නම් එන්න පුළුවන්. නැත්තම් ඔවුන් පෞද්ගලික අකමැති නම් ඒ ක්‍රියාමාර්ග නැවිත් ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ අපි. හැබැයි අර අපි පොදුවේ ක්‍රියාමාර්ගයක් ගත්තට පස්සේ ඔවුන් පක්ෂ වෙන්නත් පුළුවන් විපක්ෂ වෙන්නත් පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම අපි ගන්න ක්‍රියාමාර්ග අපි දේශපාලනව තෝරන නායකත්ව මට්ටමේ ඉඳලා අපි දේශපාලනිකව තෝරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි හැම වෙලේම අපේ සහෝදරවරු පළමු වසරේ සිට අවසන් වසර දක්වා වෙච්ච සහෝදරවරු රැස් කරලා කතා කරලා වුණ දැනුවත් කරන සහ ඔවුන්ගේ අදහස් විමසන යෝජනා විමසන වෙනම ව්‍යුහයක් අපි අතර තියෙනවා. ඒ කියන්නේ මේ මුළු ශිෂ්‍ය ව්‍යාපාරයටම අදාළ සමාජිකයන් බඳවා ගන්න ක්‍රමවේදයක් නැති වුණාට ඇපෙක්ස් බොඩි එකක් වගේ වෙන පරිපාලන ව්‍යුහයක් හරි එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඔබව කැඳවුම්කරු බවට පත් වෙන්නේ මේ ව්‍යුහය ඇතුලේ. ඔව්. ඒ සඳහා පාවිච්චි කරන්නේ මොකක් හරි ඡන්ද ක්‍රමයක් එහෙම නැත්නම් මොකක් හරි මොකද්ද ක්‍රමවේදය? නෑ ඡන්ද ක්‍රමයක් නෑ. සාකච්ඡා මාර්ගය. දැන් මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අර ඔබ කියන දැනුම පිළිබඳ පදනම නම් තියෙන්නේ කොහොමද දැන් මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ ඉච්චර සාධාරණ නෑ. මීට කලින් පරම්පරාවලට අදාළව මම මේක අහන්නේ. දැන් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ විශේෂම අන්තරයට සම්බන්ධ වෙලා හොද්දට වැඩ කරපු ඕම් ජව සම්පන්න අය පසු කාලීනව එක්කෝ රැකියාවකට ගිහිල්ලා ලංකාවේ පුද්ගලික අංශයෙන් වෙන්න පුළුවන් රාජ්‍ය අංශයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විදේශගත වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලෙක් හැදෙනවා. ස්මිරිසානායක වගේ අය ගැන නෙවෙයි මම කිව්වේ හොඳටම දන්න අය අපි නිකන් වෙනම සතෙක් හැදෙනවා. කොහොමද ඒක වෙනව ඇත්ත ඔබ හිතන්නේ? දැන් දැනුම නම් මේ ජවයේ මුල පදනම. විශ්වවිද්‍යාලයේ ඔය සාමාන්‍යයෙන් ඔය විවේචනය අපි අතරේ තියෙනවා. කියන්නේ අපි පළමු වසරේ සිට අවසන් වසර දක්වාම මේ ඔය කියනා වූ මොරාල්ලකින් මේ වචනෙන් ගත්තට පස්සේ මොරාල්ලකින් ඒ අරගලයට සම්බන්ධ වෙන පිරිස් ගත්තට පස්සේ දහස් ගණන් ඉන්නවා. නමුත් එළියට ගියාට පස්සේ මෙයාලකෝ ඔන්න එකක් වෙනවා ඔය ප්‍රශ්නක් සමාජයෙන් අපින් අහන ඔයාලා ඉන්නේ ඔය අවුරුදු 4 විතරයි එළියට ආවට පස්සේ ඔයාලට මේක කරන්න මම කියන්නේ සමාජෙම මේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා. කියන්නේ අපිට සමහර අවස්ථාවල මිනිස්සු අපේ සාමාන්‍ය ජනතාව හම්බ වෙනවා ඔයාලත් ඕක කරන්නේ අවුරුදු 4යි ඔයාලත් එළියට ආවට පස්සේ මේ සමාජෙම මේ තියෙන කොටස් මේ තියෙන වැඩක් ඔයාලට කරනවා කියන සාකච්ඡාවක් අරන් එනවනේ. මම කියන්නේ එයාලා උත්තරේ දීලා සමාජයෙන් අපිට උත්තරේ දීලා දෙන්නේ. මොකද ඒකට හේතුව තමයි කැම්පස් එක ඇතුලේ ඉද්දි ආර්ථික කටයුත්තක නියැලෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ තරුණයන් විදිහට පූර්ණ කාලීන ශිෂ්‍යයන් විදිහට ඉන්නේ. ඒකට ඔවුන් එළියට ගියාට පස්සේ යම් ආර්ථික කටයුත්තක නියැලෙන්න වෙනවා වකින් හිමි වෙනවා. අන්න එතකොට ඌට සිද්ධ වෙනවා තමන් අර කරන් ආපු තමන්ගේ පරාර්ථකාමීව කරන් ආපු දැනුමත් එක්ක කරන් සහෝදරත්වයෙන් දැනුම පිරිපුන්ව කරන් ආපු ක්‍රියාමාර්ග යම් අවස්ථාවක කමාවක් දාලා ඌට පටන් ගන්න වෙන ඔහුගේ පෞද්ගලික ගමනක් යන්න පටන් ගන්න සිද්ධ වෙනවා. මොකද මේ සමාජය ඇතුලේ නැත්තම් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි අපි හිතන්නේ අර මේක ඇතුලේ හිටියත් එළියට ගියාට පස්සේ මේ වගේ ව්‍යුහයක් නැහැ නෙලි. දැන් අන්තරේ සහ ශිෂ්‍යාපාරේ අපි ප්‍රායෝගික අවුරුදු 4ක් ඇතුලේ අපි විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඉන්න අවුරුදු 4 ඇතුලේ ප්‍රායෝගිකව අත්විඳින සමාජය එළියට ගියාට පස්සේ නෑ. ඒ සමාජය වෙනස්. ඒකට ආයේ සමාජයට අනුව හැඩ ගැහෙන්න එනවා. නැත්තම් ඒ සමාජයෙන් ඔහුට ප්‍රතික්ෂේප වෙනවා. කියන්නේ ඔහුට දැන් අර සාමාන්‍යයෙන් ඔකට සරල උදාහරණයක් මම දක්වන්න. කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉඳලා එළියට ගියාට පස්සේ ඒ සමාජෙ ඉන්න බැයි නම් ඔහුට එක්ක සිද්ධ වෙනවා වනගත වෙන්න. හැබැයි දැන් වනගත වෙන්නත් බෑ කැලෑ ටික නෑ. හරි ඊට පස්සේ එක්ක උඩ සිද්ධ වෙනවා සීදි විහානි කරගෙන. එක්ක මේ සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා අපිට ග්‍රහලෝකයකටවත් යන්න සිද්ධ වෙනවා. මොකද මේ සමාජ ක්‍රම වෙනස් වෙන්නේ එක්ක ඊළඟ උදාහරණ ඊළඟ උත්තරය තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ අපි අත්විඳින මේ ප්‍රායෝගික අත්විඳින සමාජ ක්‍රමයේ වගේ මේ තවත් යහපත් සමාජ ක්‍රමයක් එළිය නිර්මාණය කරන්න ඕන. අන්න එතකොට ඔබට පුළුවන් ගිහිල්ලා එළියේ පරාර්ථකාමීව වැඩ කරන්න. ඔබෙන් මම අහපු ප්‍රශ්නේ දවසක් මගෙන් කෙනෙක් ඇහුවා. ඔය සයිටම් ටිකක් උපරිම අවධියේදී සයිටම් සටන. මං කිව්වා එතකොට විශ්වවිද්‍යාල වලින් එළියට එනෙව්
උඹලා ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒක හරියද? හරි. කෙටියෙන් ඒකෙන් කතාව. දැන් මේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඔබ කියන දැනුම පිළිබඳ සංවාදයට අමතරව යම් බලහත්කාරකමක් තියෙනවා. ඒ කියන්නේ දැන් නවකවදේ කියන විෂය උතන්ට එන්නේ. ඒ කියන්නේ ගමෙන් එන කොල්ල කෙල්ල අර චීත්ත ගව් මන්දලා අරමව කරලා කොණ්ඩ කපලා ඒගොල්ලෝ බය කරලා විවිධ ප්‍රේම සම්බන්ධ හරහා එක්ක නිකන් මේ නරබලේ පාවිච්චි කරලා බලහත්කාරයෙන් ඒ පේලියට දාගන්න ගතියක් කොහේර තැනක තියෙනවද ඔබට? විශ්වවිද්‍යාල ඇතුලේ නවකවාදයේ වැනි පසුගාමීත්වයේ ප්‍රකාශනයක් තියෙනවා. අපි පිළිගන්නවා ඒක. අන්තරේ සම්බන්ධ නැහැ ඒකට. නෑ අපි අන්තරේ කියන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ අපි බලවේග වල දේශපාලන නායකත්ව ලබා දෙන එක. අපි ලබා දෙන දේශපාලන නායකත්වයේ මත තමයි යොවුන් ඒ පසුගාමීත්වය අත්හැරෙන්න නැතිව තීරණය කරන්නේ. නේ? කියන්නේ දැන් අර එක අවස්ථාවක ඉතින් සහෝදරත් එක්කම අපි ওই සංවාදයේදී ඔය වෙනිසුලා ගැන සාකච්ඡා කරේ. ඒතර මේ සාකච්ඡාවේදී එනවනේ දැන් වර්තමාන වෙනිසුලාවේ මිනිස්සු දැන් එන්න මොඩර්න් වෙන්න පටන් ගන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ උන්ට ලැබෙන මේ ආර්ථිකය තුලින් ලැබෙන දැනුමත් එක්ක සහ ඒ පරිවර්තනයත් එක්ක උන්නස් වෙන්නේ. ඒතර විශ්වවිද්‍යාලයට එන්නේ අපිට ඕන පුද්ගලයා නෙමෙයි. දැන් අපි අර කතා කරන පුද්ගලයා නෙමෙයි එන්නේ. ඔහු එන්නේ මේ එළිය සමාජෙද. විශ්වවිද්‍යාලයට එන්නේ අර කිව්වේ අර ගමෙන් එනවා කියලා. දැන් නම් ගොඩාක් දුරට මේ ගමේ ඉන්න තරුණ තරුණියන් නෙමෙයි විශ්වවිද්‍යාලයට එන්නේ. මොකද ඒකට හේතුව තමයි එන්නේ උපකාරක පන්ති වලට නියැලෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි පදනම් වෙන්නේ. ඒකට ගොඩාක් වේදම් කරන්න පුළුවන් නම් තමයි ඇත්තටම විශ්වවිද්‍යාල වරම් හිමි වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ගොඩාක් ග්‍රාමීය වශයෙන් හිටපු පිරිසට වඩා මේ වෙද්දී එන්න විශ්වවිද්‍යාල වලට අර මධ්‍යම පාන්තික නාගරික මට්ටමේ ඉන්න පිරිස තමයි විශ්වවිද්‍යාල වලට එන්නේ. ඒකේ යම් සංස්කෘතික වෙනසකුත් අපි දකිනවා. නමුත් අර එළිය සමාජයේ තියෙන ප්‍රචණ්ඩත්වය. මොකද මේ රැග්ගෙක් කියන එක ලංකාවේ හදිච්ච එක්කුත් නෙමෙයි. මේ ඉතිහාසය ගත්තොත් එහෙම රැග්ගෙක් කියන එක ලංකාවේ හදිච්ච එක්කුත් නෙමෙයි. ඒකේ ඉංග්‍රීසි වචන තුන ගත්තොත් එහෙම වචන අකුරු තුනේ තේරුම් ගත්තොත් එහෙම Royal Administration Games. ඒ කියන්නේ එංගලන්තයේ රජපෞල් වල හිටපු තරුණ තරුණියන් ඔවුන්ගේ ඇකඩමියකට යද්දී ඔවුන් යනවා අර සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වෙනස් විදිහකට. ඔවුන් අර සමානාත්මතාවය ඒක තමයි පදනම් වෙන්නේ. ඒ සමානාත්මතාවය කියන පදනමට ගන්න තමයි ඔන්න කියන සංකල්පය හැදෙන්නේ. ඒකෝට ලංකාවේ විශ්වවිද්‍යාලය හදන්නෙත් ලංකාවේ මිනිස්සු නෙමෙයි. මේ අධ්‍යාපන ආයතන හදන්නෙත් බ්‍රිතාන්‍යයෙන් තමයි හදන්නේ. ඒතකොට උන් තමයි විදේශිකයන් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල හදන්නේ. ඒකට සම්ප්‍රදායන අරගෙන. මොකද ඉස්සෙල්ලාම පිරිසක් ගියානවනේ ලංකාවෙන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වලට ගිහිල්ලා එහෙ දැනුම අරන් එනවා වගේම එහෙ තියෙන සංස්කෘතියත් මෙහෙට අරන් එනවා. ඔවුන් තමයි ඒතකොට පටන් ගන්න ලංකාවේ ඒතකොට මේ විශ්වවිද්‍යාල ඇතුලේ ඔන්න කියන සමානාත්මතාවය උදෙසා රැග් එක පටන් ගන්න උන්. නමුත් මේ වෙනකොට අන්නේ කියපු සමානාත්මතාවයේ පරයා ගිහිල්ලා ඒක පරාජයටපත් කරලා ගිහිල්ලා යම් කාල සීමාවක් තිබ්බා විශ්වවිද්‍යාල ඇතුලේ ප්‍රචණ්ඩත්වය. يعني මිනිහෙක්ට දරා ගන්න බැරි ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් විශ්වවිද්‍යාල තුල පළවෙච්ච. ඒකට බලපාපු හේතු කාරණා ගත්තොත් එහෙම 80 දශකයේ වෙච්ච කාරණා 90 දී වෙච්ච දේශපාලන පරිවර්තන වීම ඒ සියල්ලත් එක්ක සහ ඒ කාලවල හිටපු තරුණ තරුණියන් තමයි ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ එන්න පටන් ගන්නේ. අවුරුදු ගාණක් උසස් පෙළ විභාගෙට පෙනී ඉඳලා ගෙදරටලා බලන් ඉන්න. හරි. ඒතර පෞද්ගලික අතර පස්සේ තමන්ගේ බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. ඒ වගේම 80 දශකයේ පාසල් ශිෂ්‍යයෙක් වෙලා හිටියා නම් ඔහුට සිද්ධ වුණා අර භීෂණ වල ලක් වෙන්න. ඒක යම් යම් කණ්ඩායම් වල වෙන්න පුළුවන්, ආණ්ඩුවෙන් වෙන්න පුළුවන්, වෙන කණ්ඩායම් වල වෙන්න පුළුවන්. නමුත් ඒ පිරිස් විශ්වවිද්‍යාලේ එන්න පටන් ගත්තට පස්සේ එයා එන්නේ මම අර කිව්ව එළිය සමාජය කියලා. ඒතොර ඔවුන් දැක්කේ අධ්‍යාපනයට වඩා මනුස්සකමට වඩා ප්‍රචණ්ඩත්වය. ඒක 80න් පස්සෙත් 90 2000 ගත්තට පස්සෙත් ඒකම තමයි තින්නේ. ප්‍රචණ්ඩත්වයම තමයි සමාජයේ තියෙන්නේ. ඒතොර ඒකට උත්තරේ ගත්තට පස්සේ අපි හිතනවා දැන් මදු ශැල්ලුවා කියලා ලංකාවේ මද්ද්‍රව්‍ය නවතින්නේ. තව එක්කෙනෙක් බිහි වෙනවා. ඒතොර ඒකට අවශ්‍ය වෙන්නේ මිනිස්සු මද්ද්‍රව්‍ය පානය කිරීමට පෙළඹෙන්නේ ඇයි කියන එක හොයාගෙන අන්න ඒකට උත්තරේ හොයන්න ඕනේ. ඒක තමයි අපි හිතන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ ශිෂ්‍යයන් විදිහට අපි හිතන්නේ මිනිහෙක් බොන්න පුරුදු වෙනවා නම් මද්ද්‍රව්‍ය පානය කරන්න පුරුදු වෙනවා නම් එයාලගේ මොකක් හරි ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඉස්සෙල්ලා උත්තරේ හොයන්න ඕනේ. මිනිස්සු හොරගම් කරන්න පටන් ගන්නේ මොකක් හරි එයාට නැති තව එකෙක්ට තියෙනයක් හින්දානේ. ඒ නිසා ඒකට උත්තරේ හොයන්න ඕනේ. ඒ නිසා නවකවාදේ වුණත් අපි හිතනවා විශ්වවිද්‍යාල ඇතුලේ දැනට තියෙන නවකවාදේ අපි ගොඩාක් මැදිහත් වෙලා මේ ශිෂ්‍යපාර නායකයන් විදිහට අපි දේශපාලනිකව මැදිහත් වෙලා මේ වෙද්දී අර ඉස්සර තිබ්බ ප්‍රචණ්ඩත්වය ඒ ශීඝ්‍ර ප්‍රචණ්ඩත්වය මේ වෙනකොට යම්තක් ප්‍රශස්ත මට්ටමේ මේ වෙද්දී
අපි නවකදී කියන කාරණාවට උත්තරයක් දීලා තියෙනවා. නමුත් අර අවශේෂ වෙච්ච කොටස් තියෙනවා නවකදී කියන සාකච්ඡාව ඇතුලේ. ඒක අපි හිතනවා විශ්වවිද්‍යාලය ඇතුලේ අපි ශිෂ්‍යාපාරේ පමණක් නෙමෙයි. ඒකට මේ සමාජෙත් බලපානවා. මේ සමාජෙත් ඒකට බලපානවා. සමාජ ක්‍රමයේ ඉන්න පිරිස් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. එළියේ Tamanට නැති එළියේදී තමන්ගේ ගෙදරදී තමන්ගේ ප්‍රායෝගික වටපිට අවුරුදු 20ක් එළියේ ඉන්නවනේ. කැම්පස් එකේ ඉන්න අවුරුදු 4යි. එළිය අවුරුදු 20ක් ඉඳලා තමන්ට නැති තව එකෙක්ට ඇති දේවල් ගැන හිතමින් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. එතකොට තව එකෙක් ගැන විශ්වවිද්‍යාලයට ආවත් සමානාත්මතාවය ගැන හිතනට වඩා හැම වෙලෙම යම් තව එකෙක් ගැන තව මිනිහෙක් ගැන තව පුද්ගලයෙක් ගැන ඉරිසියාවක් නැත්තම් අර සාපේක්ෂ කිරීමක් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවන් වල ඔන්න ඔය කියන ප්‍රශ්න එන්න පුළුවන්. අපි හිතනවා ඒකට අපි සමාජයක් විදිහට තමයි උත්තර දෙන්න ඕනේ කියන නවකදී කියන සාකච්ඡාවට. ඔබ අර කියපු මේ ලයිස්තුවේ එකකට එකකට වෙන අමාරු ඔබ කිව්වේ අර දැන් මොකක් හරි කරනවනේ ඒකට හේතු හොයන්න ඕනේ කියලා දැන් ඒක යෝජනාවක්. හැබැයි දැන් අද දවසේ හොරකම් කරන අය බැලුවාම හේතු හොයන්න බෑ. ඒ කියන්නේ මිලියන 500න් විතර පටන් අරගෙන හොරකම් කරන්නේ. දැන් නැති කෙනෙක් හොරකම් කරන එක අපිට තේරෙනවා දැන් හොරකම් කරන්නේ ඇයි නැති නිසා. නැති දේ හෙව්වා වගේ නෙවෙයි දැන් තියෙන්නේ. වෙනම තත්ත්වයක් තියෙන. ඒක මොකද්ද? කෑදරකමක්ද පෙරේතකමක්ද මනෝ විකාරයක්ද කියලා හොයාගන්න බෑ. හොරකම් දිහා බැලුවොත් මං හිතන්නේ ඔබට අත්දැකීම නැති වෙයි තීදී එහෙම තියෙන්නේ. නෑ මං ඒ අදහස කිව්වේ උදාහරණයක් විදිහට මේ රටේ බහුතරයක් දෙනාගෙන හිතලා. කියන්නේ පොඩි හොරකම් ඔබ කියන එක හරියි. කවුරුත් පොඩි හොරකම් කරන් යන්නේ. කියන්නේ මම ප්‍රායෝගික මින්දක මම අපි සිරගත වුණාට පස්සේ හම්බෙච්ච ගොඩාක් සොරකම් වලට හම්බෙච්ච නැත්තම් ඒ පොඩි මිනිස්සු තමයි අපිට ගොඩාක් හම්බුනේ. රුපියල් කෝටි 500 ඩොලර් මිලියන 500 වගේ හොරකම් කරපු කට්ටිය සාමාන්‍යයෙන් සිරගත වෙන්නේ නැහැ. ඔබට දකින්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ උන එළියට එන්න ඕනේ බලන්න. දැන් මහිල් දැන් මේ ප්‍රශ්න ටික සංවේදී ප්‍රශ්නයක්. මම එක්තරා මොහොතක දැන් මේ වැඩසටහන පටන් ගන්න කලින් ඔබට අත්දැකීම මම කිව්වා. මම 2001 2 වගේ මුල් කාලයේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නලින්ද ජයතිස්ස ඇතුලේ පිරිසත් එක්ක යම් පමණකට වැඩසටහන් වලදී අපි ගනුදෙනු කරලා තිනවා මුණ ගැහිලා තිනවා මම TNL ආයතනය නියෝජනය කරද්දී දැන් මට මතකයි මේ රවීන්ද්‍ර මුදලිගේ කියන චරිතය. දැන් ඌ අද වෙනකොට පෙරටුගාමී සමාජවාදී පක්ෂේ ක්‍රියාකාරීකි. මම ඔහුව හම්බ වෙන අර 2000 මුල් කාලේදී ඔබ වගේ ශිෂ්‍යෙක් ඔහු. ඔබට වැඩි කුඩා ශරීරයක් තියෙන මට මූණ මතකයි තාම. YouTube එකේ තියෙනවා මේ වැඩසටහන බලන්නත් කොටසක්. දැන් මම ඔහු නැවත දකිනවා මේ මෑතක සයිටම් විරෝධී සටනේදී කොටුවේදී මම ඔහු දකින්න අඳුරගත්තෙත් නෑ හරියට. දැන් ඔහු ටිකක් ගියපත් වෙලා මම දන්න විදිහට රවීන්ද්‍ර මුදලිගේට මේ ඔහුගේ උපාධි සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නෑ. ජීවිතේම කැප කරලා තියෙන්නේ දේශපාලනයට. ශිෂ්‍ය ව්‍යාපාරයට. අවසානයේ පෙරටුගාමී සමාජවත් වගේ තාම ක්‍රියාශීලී පුද්ගලයෙක් හැමෝම දන්නවා. දැන් මම ඔබෙන් අහන්නේ දැන් 71 88 89 මරා දැමුණු අතුරු දන්නුණු ජීවිත විනාශ කරගත්ත චරිත හැරුණුකොට මේ ශිෂ්‍ය ව්‍යාපාර ඇතුලේ ඔබේ හිටපු සගයන් දැන් ඔබත් එක්ක ඉන්න සගයන් අනාගතයේදී එන්න ඉන්න සගයන් මේ විදිහට ජීවිතය තුළ ඒක අවතැන්වීමක් කියන්න බෑ. නමුත් අර නියමිත ඉලක්ක වලට යන්නේ නැතුව මෙහෙම යම් තැනක හිර වෙන එක ඔබ කොහොමද තේරුම් ගන්නේ? ඔබට කොහොමද දැනෙන්නේ? ඒ හිර වෙන එක ඒ ඉලක්කය ඔහුගේ ඉලක්කය තෝරන්නේ ඔහු නම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් කියන්නේ උදාහරණයක් විදියට දැන් සහෝදර මොදක් විදියට රවීන්ද්‍ර මුදලිගේ සහෝදරය ගත්තට පස්සේ අන්තරේ කැඳුම්කරු වෙලා ඉන්න කාල සීමාවේදී ඔහු දේශපාලනිකව වෙච්ච වර්ධනයත් එක්ක ඒ අවබෝධයත් එක්ක ඔහු තීරණයක් ගන්නවා නෑ මට උපාධිය නෙමෙයි වැදගත් වෙන්නේ මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරන එක කියලා නම් ඔහුගේ ඉලක්කය තියෙන්නේ උපාධිය නෙමෙයි ඔහුගේ ඉලක්කය තියෙන්නේ යහපත් සමාජය නිර්මාණය කරන එක නම් මං හිතන්නේ ඔහු ගත්ත තීරණය ප්‍රශ්නයක් නෑ. මොකද ඒක ඔහුගේ තීරණයක්. ඔහු ගත්ත ඔහු මේ වෙලාවේ ඒක යම් කලකිරීමකින් නෙමෙයි ඔහු ගන්න ඒක තීරණය. ඔහු කලකිරීමකින් නෑ. ඔහු බොහොම ජයග්‍රාහී ලීලාවේ ඉන්නේ. එහෙනම් මං හිතන්නේ කලකිරීමක් නෙමෙයි. දේශපාලනිකව ගත්ත සංවර්ධනයත් එක්ක ඒ අදහසත් එක්ක තීරණයක් ගන්න පුළුවන් ඕන මිනිහෙක්ට නෑ උපාධිය කරනවට වඩා. මගේ උපාධිය විතරක් නෙමෙයි මං කියන්නේ. රැකියාව වෙන්න පුළුවන්. තමන්ගේ විවාහ ජීවිතය. තමන්ගේ ගමන් මාර්ගය. ඔව්. තමන්ගේ ගමන් මාර්ගය. සමාජය අර කියන්නේ අපිට හදලා තියෙනවනේ මේ දැන් මිනිහෙක් ඉපදුනාට පස්සේ මේ සමාජ ක්‍රමයේ හදලා තියෙනවනේ එක එක කොටස් කියන්නේ මේ එක එක රාමු හදලා තියෙනවනේ. දැන් දොස්තර නම් ඉපදුනාට පස්සේ දොස්තර කෙනෙක් වෙලා ජීවිතය ගත කරන විදිහ ගැන එක රාමුවක් තියෙනවා. ඉංජිනේරුවෙක් නම් එක රාමුවක් තියෙනවා. කලාකරුවෙක් නම් එක රාමුවක් තියෙනවා. ඒ ක්‍රමය පරාජයටපත් කරලා නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරලා විකල්ප ක්‍රමයක් ගැන හොයනවනේ.
එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඔහු තෝරලා තියෙන විකල්ප ක්‍රමය. එහෙනම් ඔහු අර සාමාන්‍ය සමාජය හදලා තියෙන රාමු වලට වඩා ඔහුගේ ක්‍රමයකට ඔහු ගමනක් යනවා එතකොට. දැන් තමයි සංවේදීම කෑල්ල එන්නේ. දැන් ඔබ කියන කතාව හරි චේ ගුවිරාගේ සිට රෝහණ විජේවීර දක්වා විවිධ ක්‍රියාකාරීකයන් අධ්‍යාපනයේ මඟ නවත්තලා පවුල් අතෑරලා විවිධ සිදුවීම් මැද තමයි ඔය ගමන ගිහින් තියෙන ගමනාන්තය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක දරුණු ප්‍රශ්නයක්. උත්තරයක් නැති එකක් ඇත්ත. නමුත් මම අහන්න හිතුවා. දැන් මෙවැනි පුද්ගලයන්ගේ ආදරණීයයන් සමීපතයන් යැපෙන්න ඔහු මත පවතින අනිත් අයට මොකද වෙන්නේ එතකොට? දැන් උදාහරණයක් විදිහට කියමු දැන් රවින්ද්‍ර මුද්‍රික අමතක කරමු අපි. දැන් අපි කියමු ඔබ. දැන් ඔබ ගත කරන ජීවිතේ ඔබේ කැමැත්ත, ඔබේ සිහිනේ, ඔබේ මොකක් හරි එක. දැන් ඔබේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ සමීපතයන් ඔවුන්ට අවශ්‍ය ජීවිතේ නෙවෙයි නම් ඕක. අපි කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ? නිකන් ඔබ කියයි මේක පුද්ගල නිදහස කියලා. ඒක හරි. මම මේ උත්තරයක් නැති සංවාදයක් ඔබ ඉදිරියේ තියන්නේ. මම කියන්නේ ඒක පුද්ගල නිදහස කියලා. පුද්ගල නිදහස කියන සාකච්ඡාවට යන්න එපා. මම කියන්නේ එතනට ගියාට පස්සේ ඔක වෙන තැනකට යන්නේ. ඔව් වෙන තැනකට යන්නේ. මොකද ඔහු ගන්න දේශපාලනික තීරණයනේ. නේ? ඒ නිසා දැන් අර මම හිතන්නේ දැන් ඔහුගේ ප්‍රශ්නේ ඉන්නේ දැන් ප්‍රධාන වශයෙන් උන් දැන් සමාජය හිතනවා ඔහු දැන් උපාධියකුත් නැහැ, ජොබ් එකකුත් නැහැ, පිරිමියෙක් කෙනෙක් නෙමෙයි. මම ගන්න උදාහරණයක්. දැන් අපි උපාධියත් අතහැරලා, ජොබ් එකකුත් අතහැරලා අපි ඉදිරියේදී මේ එළිය දකින්න දේශපාලනට වඩා විකල්ප දේශපාලනයකින් අපි යනවා. වමේ දේශපාලනයකින් අපි යනවා. එහෙම කියමුකෝ. එතකොට එහෙම යද්දී අර අපි සාමාන්‍ය සමාජය දකින්න පිරිමියෙක්ගෙන් යැපෙන්න පිරිසක් බලන් ඉන්නවා. නේ? එහෙමනේ ප්‍රශ්නේ ඉන්නේ. නේ? එහෙම වුණාට පස්සේ එයාලට මොකද වෙන්නේ? හරි? එතකොට අපි හිතනවා ඔබ යැපෙනවා කියන්නේ මේ මානසික යැපීමක් වෙන්නත් පුළුවන් දෙයක. ද ආර්ථිකම යැපීමක් කියන්නේ. ආර්ථික යැපීමක් කියන්නේ අම්මලා තාත්තලා ගෙදර අය ගැන. අම්මලා තාත්තලා හිතන්නේ නැහැ නේ පුතාගෙන් හම්බ කරගන්නවා කියලා. ඔව්. නමුත් ඔවුන්ට ඕන වෙන්නේ ඔබව නෙවෙයිනේ නිකන් උදාහරණයක් විදිහට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ සිල්වෙස්ටර් විද්‍යාලය ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ අර ඔබ කියන විදිහ අර මුලින් කිව්ව විදිහ රැකියාව කරලා ගෙදරට එන පුතානේ. දැන් මේ දැන් ඔවුන් දකින්නවා දැන් ඊළඟට මම කතා කරනවා ඔබ අත්අඩංගුවට ගන්නවා මේ මෑතක ඔබ අරගෙන යනවා පොලිසියෙන් ඔක්කොම දකින්නවා අම්මලා ගෙදර දැන් ඔවුන්ට මේක මේ කොහොමද දැන් ඔවුන්ට අමාරුනේ බලන් ඉන්න. ඔවුන් කැමති වෙන්නේ නැහැ මේකට. මම අහන්නේ මේක කොහොමද ඔබ කියව ගන්න ඕනේ කියලා. කියවන්නේ කොහොමද ඔබ? මේක ඉතින් අර අපි ප්‍රායෝගිකව යම් මොකද මිනිසුන්ගේ ජීවිතේ කොහොමද ගත කරන්නේ ජීවිතේ කොහොමද වෙන්නේ කියලා කොහොමද ලියලා නැහනේ. ප්‍රායෝගිකව මිනිස්සු අත්විඳින ඒ වෙලාවන් වලදී හම්බෙන අත්දැකීම් එක තමයි මිනිස්සුගේ ජීවිතය සාර්ථක වෙන්නේ. මම හිතන්නේ අපේ දෙමාපිය වුණත් අපේ තමන්ගේ දරුවා යන ගමන සම්බන්ධයෙන් වෙච්ච අභියෝගවලදී වුන් මුණ දීලා වුණත් වුන් පන්නරයක් ගනී කියලා අපි හිතනවා. ඔබ එහෙම හිතනවා. දැන් ඔබ අත්අඩංගුවට ගන්නේ 2019 මාර්තු 13 සිද්ධිය වෙන්නේ. දැන් ප්‍රතිත්‍රස්ත පනතට එදිරිව තමයි සටන තින්නේ එක. එහෙමනේ උනේ. දැන් ඔබ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන එනවා ප්‍රවෘත්ති වලට අපි දැක්කා රූපවාහිනියේ. දැන් මේ අත්අඩංගුවට ගත්ත මොහොතේ ඔබ මේ වැඩසටහන පටන් ගන්න කලින් කිව්ව ඔබට ගැහුවා කියලා. ඇත්තටම ගැහුවද පොලිසිය? කොහොමද සිද්ධ වෙන්නේ? එතන මෙහෙමයි කියන්නේ අපි පාගමන පටන් ගන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඊට පස්සේ අපි එදා පාර්ලිමේන්තුවට තමයි අපි මේ පාගමන යන්නේ. බලාපොරොත්තු වුණා මේ රටේ මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න බහුතරයක් දෙනා දැන් කියනවා මේ ප්‍රතිපත්ස්ත පනත වැරදි කියලා. මොකද අපිත් ඒක දකින්නවා ප්‍රතිපත්ස්ත පනත වගේම ත්‍රස්තවාදී ලැක්කින් පනත මේ කියන දෙකම මේ රටේ වැඩ කරන පන්තියේ ඒ කියන්නේ අරගල කරන සංවිධාන. මොකද දැන් ප්‍රතිපත්ස්ත පනත ගත්තට පස්සේ කොතන තැනකවත් මේ ත්‍රස්තවාදී ගැන මේ ඇත්ත ත්‍රස්තවාදීන්ට කියන්නේ මේ අවියායුධ ගන්න ත්‍රස්තවාදීන්ට කිසිම දඬුවමක් ගැන එතන මේ වගන්තියක් නැහැ. හැම එකම තියෙන්නේ අරගල කරන සංවිධාන මර්ධනය කරන්න තමයි. ඒ නිසා අපි හිතනවා අපි පාසල් වල මුදල් අයගැනීම සම්බන්ධයෙන් කියව නැත්නම් අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් පාරට බහින යහපත් සමාජයක් වෙනුවෙන් මේ රාජ්‍යයට අභියෝග කරන සංවිධානයක් විදිහට අපි හිතනවා ඒක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. අපි හිතනවා ප්‍රතිත්‍රස්ත පනත මේ රටේ වැඩ කරන කම්කරු පන්තියේ ඉදිරියේදී අභියෝග බඩපත් වෙයි කියලා. ඒ නිසා තමයි අපි එදා පාගමන සංවිධානය වෙන්නේ. ඒතකොට පාර්ලිමේන්තුවට අපි යන්න තීරණය කරන්නේ මොකද දැන් පාර්ලිමේන්තුවේ මේ පනත් එක එක අරන් එනවනේ. මේවා එක එක අරන් ඇවිල්ලා හොර රහසෙම මේවා සම්මත කළා සමහරලාට සම්මත කරපු අවුරුද්ද දැන් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක තියාගෙන පනත තියාගෙන ඉන්නවා. එයාලට අවශ්‍ය වෙලාවට තමයි පාවිච්චි කරන්න පටන් ගන්න. එහෙම තමයි සාමාන්‍ය ලංකාවේ නීතිය මේ ඔය පාර්ලිමේන්තුවේ හදන නීතිය වැඩ කරන්නේ. එතකොට ඒක සම්මත වුණොත් තියෙන මේ අභියෝගය සහ මේ පාලකයෝ
අරන් ඉන ඒ ඔවුන්ගේ උපක්‍රමයට විරුද්ධව තමයි අපි එදා පාගම සංවිධානය කරේ. එතකොට අපි පාගමනෙන් ගියා අපි පාර්ලිමේන්තුවට ගියේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි උඩින් පාත්ච්ච කවුරුත් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ ඡන්ද අරගෙන එතනට ගිහපු මහජන නියෝජිතයෝ. දැන් ඔය ගැන සාකච්ඡාවක් ආවා මේ ගිය ඔක්තෝබර් මාසේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ විතර හොඳ සාකච්ඡාවක් ආවා මේ ඉන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වෙච්ච മന്ത്രിවරුන් කියලා එහෙම සාකච්ඡාවක් වුණා. ඒක ආවේ මේ එකපාරම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති කරාට පස්සේ තමයි ඔන්න කට්ටිය ගැන සාකච්ඡාව ගත්තේ. දැන් අපි පාර්ලිමේන්තුවට යන්නේ අපේ ඡන්දෙන් අරන් අපේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිහපු മന്ത്രിවරු අපිට විරුද්ධව පනතක් සම්මත කරන්න එනවා. අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා එයාලා පනතක් සම්මත කරන්න එනවා. අපි ඒතකොට පාර්ලිමේන්තුවට ගිහිල්ලා සාකච්ඡාවක් කිල්ලුවා. එතකොට එතෙන්දී පොලිසියේ හිටපු මහත්තුරු හිටපු වැඩ බලන එක්කෙනා ප්‍රකාශ කරපු එක තමයි අපි සාකච්ඡා විල්ලුවේ වෙන කවුරුත් එක්ක නෙමෙයි. මොකද පාර්ලිමේන්තුවට ගිහලා පාර්ලිමේන්තුවේ වැඩ කරන එක්කෙනෙක් එක්ක උගන සාකච්ඡා කරලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ අපි ගියේ අපි 4ට කලින් ගියේ. ඒකට අපි ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍යවරයා සහ සීලුම් පක්ෂත් එක්ක අපිට සාකච්ඡාවක් අවශ්‍යයි. එතකොට ඒ වෙලාවේ අපිට මතු කරපු එක තමයි රනිල් වික්‍රමසිංහ නැහැ පාර්ලිමේන්තු අගමැතිවරයා පාර්ලිමේන්තුවේ නැහැ. ඔහු පිට වෙලා ගිහින් කියලා කිව්වා. හැබැයි පහුවදා තිබ්බ නඩු විභාගයේදී පොලිසිය මතු කරා රනිල් වික්‍රමසිංහ ඇතුලේ හිටියා. එයාට මෙයා මේ අධිරාක්ෂිත කලාපයට අපි ඇතුළේ ගෙනවා. ඔව් මතු කරේ මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ අපි ආවද තමයි ප්‍රශ්න මතු කරේ. එතකොට අපි එතනට ගියාට පස්සේ අපිට යන්න දුන්නේ අපිට පස්සේ අපිට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරා. ඊට පස්සේ තමයි පොලිසිය අර කළු ඇඳමින් සැරසිලා ඉන්නවා දැන් අර කැරලි මර්දන පොලිසිය. ඒතකොට ඒ සහෝදරයෝ ඇවිල්ලා මම හිතන්නේ උන්ටුත් උන්ගේ හෘද සාක්ෂියට අනුව නෙමෙයි වැඩ කරන්නේ උන්ට ගෙදර මොකද තියෙන රාත්‍රී ප්‍රශ්න වේවා නැත්තම් තමන්ගේ වෘත්තිය නිසා මේ ඉහළින් නියෝගයක් ආවට පස්සේ ඔය කරන්න වෙන පොලිසිය ගැන අපි හිතනවා අපි සාකච්ඡාවක් තියෙනවා මේ පොලිසිය කියන්නේ ආණ්ඩුවේ මර්ධන උපකරණයක් කියලා. ඒ ඇතුළේ ඉන්න පුද්ගලයා නෙමෙයි යුනිෆෝම් එක ඇතුළේ ඉන්න පුද්ගලයා නෙමෙයි ඔහු අපි දිනාගත යුතුයි. පොලිසියේ යුනිෆෝම් එක ඇතුළේ ඉන්න පුද්ගලයා අපි දිනාගත යුතුයි. හැබැයි පොලිසියේ හිටපු ඒ කැරලි මර්ද පොලිසියේ මහතුරු අපිට පහර දුන්නා. පහර දීලා ඊට පස්සේ තමයි අත්අඩංගුවට ගත්තේ. ඔවුන්ට පහර දෙන්න අයිතියක් නැහැ නේ. පහර දුන්නද? අතින් පයින් ගෙවුවද? පහර දෙන්න අයිතියකුත් නැහැ. අපි හිතනවා පනත සම්මත කරන්න පනතක් අරන් ඉන්න අයිතියකුත් නැහැ අර. ඒ කිසිසේත්ම නැහැ නේ. ඒකෙන් තර්කයක් නැහැ නේ. මං කියන්නේ දැන් අත්අඩංගුවට ගැනීමේදී පහර දීපු සිද්ධි මං ගන්න හිම පොලිසියට ගහන්න බෑනේ. නැහැ මං කියන්නේ දැන් අත්අඩංගුවට ගන්න දෙයක්වත් නැහැ නේ. ඔව්. අපි සාකච්ඡාවක් කිල්ලුවා. දැන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දැන් එළියේ අර පෝස්ටර් එකම ගහලා තිබ්බ අවුරුද්දකට කලින් බය නැති අකමැති කියලා. එහෙම එක්කන පාර්ලිමේන්තුවේ හැංගිලා ඉන්නවනේ. අපි ආවට පස්සේ අපි සාකච්ඡාවක් කිව්වා සාකච්ඡාව දෙන එක තියෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැතුව අපිට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනවා. මේක මේ අපි දැන් මාර්තු 13 වෙනිදා මාව පෞද්ගලිකව අත්අඩංගුවට ගත්ත සිදුවීම් පමණක් නෙමෙයි. ඊට පස්සේ අපි ගත්ත ක්‍රියාමාර්ග කීපයකටම වුන් සාකච්ඡා දෙන්නේ නැතුව ජල ප්‍රහාර කඳුළු ගෑස් එල්ල කරා. ඊට පස්සේ මම ළඟදී දැක්ක මේ අර පුත්තලම ප්‍රදේශයේ උතුම් දිස්ත්‍රික්කයේ මේ කැලිගසල එකතු කරන්න වෙන මධ්‍යස්ථානයක් හදන්න යනවා ඒ කලාපයක් හදන්න යනවා ඒකට විරුද්ධව මේ මිනිස්සු පාඩ බැස්සට පස්සේ එතන මේ කාන්තාවන්ට පවා පොලිසිය දැම්මලා ගහන්න පටන් ගත්තා. දැන් එහෙම කරලා දැන් මේ තුවක්කු බඳෙන් පහර දෙනවා දැක්කා. එතකොට එහෙම තමයි අර කලින් ආණ්ඩුවත් ඉතින් ඔක් කරා ඒ රතුපස්සේ මිනිස්සු වෙඩි දීලා මැරුවානේ. එතකොට තමුත් ඒක මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් කලින් පහර දීපු අවස්ථා අපි දැක්කා. එතකොට අපි හිතන්නේ අපි මේ ක්‍රමය ඇතුලේ වුන් එන අරන් එන පනත් අපේ අයිතිවාසිකම් මේ අහිමි කරලා අරන් එන පනත් ගේන්නත් උන්ට අයිතියක් තියෙනවා කියලා. ඒ වගේම පොලිසිය ධම්මලා පොලිසිය උදවාගෙන අපිට කඳුළු ඇස්සක්වත් ගහන්න අයිතියක් තියෙන කියලා අපි නම් හිතන්නේ. දැන් මේ සියලු අරගල මැද්දේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හෙට දවස මොන වගේ වෙයිද ඔබට හිතෙන්නේ? දැන් ඔබට කලින් හිටියේ ලහිරු. දැන් ඔබ මෙහෙම විශාල ප්‍රමාණයක ශිෂ්‍ය නායක කැඳවුම්කරුවන්ගේ පේලියක් තියෙනවා. මේ මොහොතේ ඔබ තමයි එතන ඉන්නේ. දැන් ඔබට හිතෙන විදිහට මේ ශිෂ්‍ය ව්‍යාපාර හෙට දවස කොයි වගේ වෙයිද? මේ ප්‍රශ්නයක් ව්‍යාකූල ලොකු ප්‍රශ්නයක්. විවෘත ප්‍රශ්නයක්. මොකද්ද මේ කියවිය? අපි හිතනවා දැන් අපිට දැනට මේ ওই දශක ගණනාවක් තිස්සේ පහුගිය දශක ගණනාවක් තිස්සේ ශිෂ්‍ය පරිත්‍යාසයේ අපිට මූණ දෙන්න වෙච්ච අත්දැකීම් සහ ඒකත් පන්නරේ ඒකත් දැනුම වගේම අපිට තියෙන විවේචන අඩුපාඩු මේ සියල්ල ගැන අපි සාකච්ඡා කළ යුතුයි. ඒවා හදා ගන්න ඕනේ. අපි දකින මූලිකම අඩුපාඩුවක් තමයි අපේ සටන් පාඩයක්වත් අපි වාමාංශික කණ්ඩායමක් කිව්වට අපේ සටන් පාඩයක්වත් වාමාංශික නැහැ.
අපි ගන්න සටන් පාඩ ගත්තට පස්සේ පාසල් තුල මුදල් ලැබීම නවතුණා. මේ ධනවාදී ක්‍රමයේම තියෙන අඩුපාඩු කියන එක අපි හැම වෙලේම කරන්නේ සයිටම් අහෝසි කරන ඒ වගේ. ඒ නිසා අපි හිතනවා හැම වෙලේම මේ අපි ගන්න සටන් පාඩ පුළුවන් තරම් වම වදරන් වෙච්ච වාමාංශික සංවිධානයක් විදිහට ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒතර ඉදිරියේදී අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාර විදිහට එහෙම වුණාට පස්සේ අර වගේ සාකච්ඡා ඉදිරියට එන්න තියෙන ඉඩකඩත් අඩුයි. ඒ කියන්නේ මොන පක්ෂද අපි කියලා එහෙම අහන්නේ. ඒත් වාමාංශික සංවිධානයක එහෙම කවුරුත් අහන්න මොකද අපි දේශපාලනය කරනවා කියලා ගොඩාක් කට්ටිය තේරෙන්නේ. ඒ නිසා නිශ්චිතව වාමාංශික අදහසකින් මේ සමාජයට දේශපාලන නායකත්වය ලබා දෙන ව්‍යාපාරයක් විදිහට පෙනීම තමයි මම හිතන්නේ ඉදිරියේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ අනාගතය පෙළ ගැහෙන්න ඕනේ. අපේ සාකච්ඡාව යම් සාකච්ඡාමය ගමනාන්තයකට එන්න ලෝකේ පුරා තැන් වල ඉන්න මේ වැඩසටහන බලනවා සමාජ ජාල හරහා. දැන් මේ සජීව විකාශයෙන් පස්සේ YouTube වැටෙනවා. එතකොට ඔබ මේ වැඩසටහන බලන වැඩිහිටියන් කතා කරලා වැඩක් නැහැ දැන් මම විශ්වාස කරන දේ. නමුත් ඔබ මේ තාරුණ්‍යයට ඔය අවුරුදු 20 ගණන් වල 18 ඉඳලා වගේ ලෝකෙ අලුතින් කියවන්න පටන් ගන්න තාරුණ්‍යයට ඔබට මොකද්ද කියන්නේ පොදුවේ? ලෝකේ කියන්නේ මිනිස්සු කියන්නේ Facebook එක නෙමෙයි. අපි හිතනවා මම හිතනවා ඒක තමයි දෙන්න ඕන පණිවිඩය කියලා. බහුතරයක් දෙනාට බහුතරයක් තරුණ පරපුරට මේ වෙද්දී ඒක මේ සමාජ ක්‍රමයේ නිර්මාණය කරපු එක්තරා සම්දිස්ථානයක්. ඒ කියන්නේ පුද්ගලිකත්වයේ උපරිමයටම ගිහිල්ලා දැන් තමන්ගේ අර හුදේකලා බවක් නේ සාමාන්‍යයෙන් මිනිහාගේ නිර්වචනයේ තියෙන්නේ මිනිහා මේ අර කණ්ඩායම්ගත වැඩ කරන එක්කෙනෙක් කියලානේ. නමුත් මේ දැන් එන්නේ කණ්ඩායම්ගත භාවයෙන් ඈත් වෙලා ගිහිල්ලා අපි පරිවර්තනයේ උපරිම මට්ටමට ගිහිල්ලා මේ තනියෙන් තමයි දැන් වැඩ කරන්නේ. ෆෝන් එක ෆෝන් එකේ Wi-Fi තිබ්බම හොඳටම ඇති. එතකොට ලෝකෙ දකින්නේ මේ තියෙන පොඩි ජංගම දුරකථනේ. නමුත් ලෝකේ මේ ජංගම දුරකථනේ දකින්න බෑ. මේ ජංගම දුරකථන හරහා නැත්තම් සමාජ ජාල YouTube ඒවා මේ සියලු ඒවල් හරහා අපේ මතය අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් ඕනම එක්කෙනෙක්ට. ඒ නිසා අපි තරුණයන්ට අපි කියන කාරණාව තමයි යන්න මේ රටේ දුක් විඳින මිනිස්සු අතරට ගිහිල්ලා ඇත්ත ප්‍රශ්න මොනවද කියලා ඇස් දෙකෙන් බලන්න. අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගිහිල්ලා මිනිස්සු අග්‍ර රෝගයෙන් පීඩා විඳින ප්‍රශ්නේ දිහා බලන්න. විල්පත්තුව කප්පු එක නෙමෙයි සිංහරාජ නකල්ස් වගේම දැඩි පරිසර විනාශයක් සිදු කරන මේ රටේ සංවර්ධනය කියා පාමින් එන ඒ සංවර්ධනයේ නිසා පීඩාවට පත් වෙන මිනිස්සු ගැන ඒ හොයලා බලන්න. මම කියනවා දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම විල්පත්තුවේ අර ගෙවල් 150ක මිනිස්සු පදිංචි කරලා ඉන්නවනේ. ඒ නිසා මම තරුණයන්ට කියනවා සමාජ ජාලවල යම් කමෙන්ට් එකක් දාන්න කලින් ඒ මිනිස්සු හම්බෙලා පොඩ්ඩක් එයාලගේ ජීවිතය ගැන අහලා බලන්න. මොකද වුන් එතන පදිංචි කරා කියලා උන්ට සුරංගනා ලෝකයක් හම්බෙලා නැහැ. ඒ වගේම දෙමව්පියෝ ගාවට යන්න මේ රටේ අම්මලා තාත්තලා ගාවට යන්න කොළඹ වැඩ කරන කම්කරුවෝ ගාවට යන්න ඔවුන්ගේ ජීවිතය ගැන හොයලා බලන්න ඒව ගැන අදහසක් ගන්න මිනිස්සු ගැන හොයාගන්න දැනුමෙන් තමයි අපිට යහපත් සමාජ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒක දැක්කට පස්සේ මම හිතන්නේ ඊළඟ ස්ටෙප් එක නැත්නම් ඊළඟ පියවරට මේ සාකච්ඡාව නරඹමින් ඉන්න තරුණ තරුණියන් මිනිස්සු අතරට ගියාට පස්සේ පරිවර්තන වෙයි කියලා අපි හිතනවා. ඒ සිතුවිල්ලත් එක්ක අපි සමුගන්නවා නැවත මේ ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක විශේෂයෙන්ම මේ රටේ අරගල කරන වීදි සටන් කරන ශිෂ්‍ය කණ්ඩායම් එක්ක ජනප්‍රිය ධාරාවේ මාධ්‍යවලට සමගාමීව මේ sannivedana කාර්ය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ පැමිණීම ගෞරවය. මේ විදිහටම අපි නැවතත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් දැනට අපි සමුගන්නවා. හැබැයි මතක තියාගන්න සමුගන්නවා කිව්වාට මේක විරාමයක්. ඔබටත් මටත් අපි හැමදිනාටමත් වැඩක් කරන්න තියෙනවා. ඒ තමයි වඩා යහපත් සමාජයක් ගොඩනගන්න අපිට කරන්න පුළුවන් උපරිම දේ. අපි ඒ වෙනුවෙන් කැපවෙමු. ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම. පක්ෂ දේශපාලනයට එපිටි. Transcends Party Politics.